හරි අයිබෝන් අපි බලමු පළවෙනි එක කොහොමද කියලා. පළවෙනි එක මම මතක් කරලා දෙන්නම්. rearrange the words. arrange කියන්නේ සකස් කරනවා, rearrange නැවත සකස් කරන්න. වචන to form සාදන්නට correct sentences නිවැරදි වාක්‍ය. එහෙනම් මේ වචන ටික ආපහු සකස් කරලා නිවැරදි වාක්‍ය හදන්න තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් වාක්‍යයක මුලින්ම එන්න ඕනේ මොකද්ද? කර්තෘ නේ subject එක. දැන් මේකේ subject එක හොයන්න. මොකක්ද එන්න පුළුවන් subject එක? කර්තෘ කවුද? I නේද? එහෙනම් I එක මුලට ගන්නවා. ඊට පස්සේ මොකද්ද අපි සාමාන්‍යයෙන් දාන්නේ? verb එක. SV නේ. I clean. මම පිරිසිදු කරනවා. ඔන්න subject එක තියෙනවා, verb එක තියෙනවා. මම පිරිසිදු කරනවා. මොකද්ද පිරිසිදු කරන්නේ? object එක. room නේ, room එක. කාමරය තමයි පිරිසිදු කරන්නේ. ඒක තමයි කර්මය. කාගේ කාමරයද? my room. මගේ කාමරය. මම පිරිසිදු කරනවා මගේ කාමරය. myself. මම විසින්ම. ඒක අපිට අන්තිමට දාන්න පුළුවන්. එහෙනම් මම පිරිසිදු කරනවා මගේ කාමරේ. myself කියන්නේ මම විසින්මයි වෙන කවුරුත් විසින් නෙමෙයි. හරි. එහෙම නැත්නම් myself කියන එක මෙන්න මෙතනට දාන්න පුළුවන්. I myself clean my room. උත්තර දෙකම හරි. හරි මේකට කියනවා reflexive pronoun එකක් කියලා මතක නැති දලා. හරිද? හරිද දාගන්න. හරි. දෙවෙනි එකට මට උත්තරේ ටයිප් කරලා යන්න පුළුවන්ද? දෙවෙනි එකට. What is the answer? ටයිප් කරලා යන්න පුළුවන්ද? Second one, what is the answer? ටයිප් කරලා යන්න. Second one, what is the answer? ඒකේ මොකද්ද කර්තෘ? subject එක හොයාගන්න කර්තෘ කවුද? mother නේ. කාගේ motherද? my mother. verb එක prepare. මගේ අම්මා පිළියෙල කළා. subject එක තියෙනවා, verb එක තියෙනවා. prepare කියන්නේ පිළියෙල කළා. හරි. මගේ අම්මා පිළියෙල කළා. subject එක සහ verb එක. මොනවද පිළියෙල කළේ? our dinner. අපේ රාත්‍රී ආහාරය. our dinner තමයි කර්මය, object එක. හරි. මගේ අම්මා පිළියෙල කළා අපේ රාත්‍රී ආහාරය ඇය විසින්ම, herself. herself කියන්නේ ඇය විසින්ම. හරි. අම්මා තනියමයි රාත්‍රී ආහාරය පිළියෙල කළේ. උත්තරේ හරියන හරිය දාගන්න. herself කියන එක අවශ්‍ය නම් my mother herself prepared our dinner. ඒ උත්තරෙත් හරි. herself එක අවශ්‍ය නම් my mother එකට පස්සේ දාන්නත් පුළුවන්. ක්‍රම දෙකම හරි. අනේ උත්තරේ නනේ. හරි. සෙනුච විතුමි. ඕකේ. දැන් පුළානේ දැන් මතක් වුණානේ. මතක් කරගන්න ඒවා. මුලින්ම කරපු ග්‍රැමර් පාඩමකට පස්සේ. Third one. What is the answer? Third one. දැන් මේ උත්තර දෙක ලියලා නැත්නම් ලියා ගන්නටක් ගාලා බෝඩ් එක වහන්න තියෙනවා. මේකේ subject එක මොකද්ද? they නේද subject එක. they තමයි subject එක.
verb එක painted. subject verb කතෘ ක්‍රියාව. ඔවුන් paint කළා. මොකද්ද paint කළේ? දැන් එතකොට අපි they ගත්තා painted ගත්තා. මොකද්ද paint කළේ? the house gate. දැන් they painted themselves කිව්වොත් the house නැතුව ඒගොල්ලෝ paint කරගත්තා ඒගොල්ලන්ම. හරි තමන්ගේ ඇඟෙන් තීන්ත ගාගත්තා. හරි. they painted the house. ඒගොල්ලෝ paint කළා නිවස. ඔවුන් විසින් themselves. දැන් දැක්කත් මේ වෙනස. self එක්කෙනෙක් නම් self බහුවචන නම් f කපලා ves දානවා. themselves කියන්නේ ඔවුන් විසින්ම. හරි. ඔවුන් paint කළා ගෙදර ඔවුන් විසින්ම. themselves කියන එක අවශ්‍ය නම් they ළඟට දාන්නත් පුළුවන්. they themselves painted the house. both the answers are correct. උත්තර දෙකම හරි. හරිනම් හරි දාගන්න. ප්‍රශ්න දිනන අහන්න. හරි උත්තරේ හරි. කවුද ලිතුනි? your answer is correct. Number 4 දාන්න මේක මකන පොඩ්ඩක්. ලියන්න ටෙක් මම ලියගන්න. number 4 මොකද්ද? subject එක කවුද? he. ඔහුනේ. capital කරන්න වෙනවා. he. හරි. verb එක මොකද්ද? hurt. ඔහු තුවාල කරගත්තා. hurt කියන්නේ තුවාල කරගත්තා. ඔහු තුවාල කරගත්තා. කාවද? ඔහුවම. අන්න දැක්කද? අර ඉස්සෙල්ලාම දාන්න ගියේ they painted themselves. ඒකත් හරි. ඒගොල්ලෝ paint කරගත්තා ඔවුන්වම. ඒතර the house එක දාන්න තරම් නැතුව යනවා. හැබැයි මේ වාක්‍ය ගැලපෙන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් තමන්වම paint කරගන්න නැහැනේ. දැන් මෙතන එක හරි. he hurt. ඔහු තුවාල කරගත්තා. කාවද? himself. දැන් මෙතන object එක තමයි himself. himself මෙතනදී object එක වෙනවා. subject verb object. හරි. ඒත් මේකෙන් කියන්නේ ඔහු තුවාල කරගත්තා ඔහුවම. හරි ඕනකම ඉන්නේ නෙමෙයි ඉතින්. තමන්ගම තුවාල කරගත්තා. ඊට පස්සේ while playing. while කියන්නේ අතරතුරේ playing කියන්නේ සෙල්ලම් කිරීම. එහෙනම් සෙල්ලම් කරන අතරතුරේ දැකන්නේ while එකට පස්සේ ක්‍රියාපදයක් આવොත් ing දාන්න ඕනේ. ඒක නීතියක්. හරි. එහෙනම් සෙල්ලම් කරන අතරතුරේ ඔහුවම තුවාල කරගත්තා. හරින හරි දාගන්න. තව එක උදාහරණයක් තියෙනවා මේ යටතේ. එක ප්‍රශ්නයක්. last question. ඒත් මේකදී අපි මතක් කළේ reflexive pronouns. ඔයගොල්ලන් ග්‍රැමර් පොතේ පාඩම් බලා ගන්න අමතක නම් YouTube එකේ තේ පාඩම තියෙනවා අපේ පාඩම් බලන්න අමතක නම්. හරි බලන්න තියෙන වාසිය තමයි සියලුම පාඩම් නැවත බලන්න පුළුවන්. YouTube එකේ දාලා තියෙන නිසා. හරි. ourselves ලියන්න. දැන් our කියන්නේ බහුවචන. self නෙමෙයි cells. VES එන්නේ. plan we were our. අනිත් එක Western Province papers අපි ළඟදී පටන් ගන්නවා. බොහෝ විට ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ ඉඳන් වගේ පටන් ගනි. grade 8 Western Province papers අරන් නැත්නම් අරගන්න ඉක්මනට first term papers කරන්න. මොකද දැන් first term එකේ lessons ඉවරයි අපි. ඉක්මනට කරන්න.
මේකට මොකද උත්තරේ? type කරලා යන්න පුළුවන්ද? What is the answer? Can you type and send me the answer? Hi, we plan our work ourselves. සෙනුජ උත්තරේ හරියට යොමු. We plan. අපි සැලසුම් කරනවා. subject එක තියෙනවා, verb එක තියෙනවා. මොනවද අපි සැලසුම් කරන්නේ? අපේ වැඩ. our work. හරි, our work තමයි object එක. අපි අපේ වැඩ සැලසුම් කරනවා අපි විසින්ම ourselves. ourselves කියන්නේ අප විසින්ම. හරි, ඒක ඕන මෙතන දාන්නත් පුළුවන්. We ourselves plan our work. හරි, both the answers are correct. උත්තර දෙකම හරි. හරි, ඊට පස්සේ චූටි වැඩක් තියෙන්නේ. හරි, පොඩි කාලේ වැඩක්. හැබැයි අට වසරේ පොතේ අපි කළා ඒක. ෆස්ට් ටර්ම් එකට තියෙනවා ප්‍රශ්න එන්න පුළුවන්. හරි, බහුවචන ලියන්න තියෙනවා. මේක ලකුණු ගන්න දාගන්න. පහෙන් කීයද කියලා දාන්න. හරි, අවසානයේ බලමු ලකුණු කීයක් තියෙනවද කියලා. Write the plural form. බහුවචන ස්වරූපේ ලියන්න තියෙනවා. First up. A bus, a knife, a mango, ඉක්මනට දාන්න. A photo, a city, one මේ නීති මතකද කියලා? A monkey, one of your friends. Okay, write in a flash. ඉක්මනට දාන්න. හරි, මේක නම් cake walk එකක් නේ. Very easy. It's a cake walk. හරි, මට පොඩක් පළවෙනි එකේ මට ලකුණු ගන්න ඕනද? මොන ලකුණු කීයක් තියෙනවද කියලා. ඒකයි මේක ඉවර නම් I have finished කියලා දාන්න. I have finished කියලා දාන්න ඉවර නම් ඒකම ලකුණු ගන්නත් ඒවා. පහෙන් කීයක් තියෙනවද? නම්බර් 3 එකක් මම දාන්නම් ඒ අතරේ. ඒකේ තියෙන විරුද්ධ පද ලියන්න. හරි, ගොඩක් ලේසි පාඩම් ටිකක් තිබුණේ ෆස්ට් ටර්ම් එකේ.
Antonyms කියන්නේ විරුද්ධ පද. Write the antonyms. විරුද්ධ පද ලියන්න. First up. Legal. Cheap. Complex. ඔක්කොම අපි කරපුවා. Uncommon. Wine. විරුද්ධ පද ලියන්න. Encourage. Foreign. Maximum. තව දෙකක් තියෙනවා මම ටික දෙන්නම්. Second one ඉවරයි. ඉක්මනට කරා. Finished. එකෙනෙක් හරි. සෙනඟ හරි. කොලි ඉතුමි ඉසලි ශායින් ඔනාලි have you finished? Second one ඉවරනා I have finished කියලා දාන්න. Saheli, Shavin, have you finished? Saheli finished? Ditumi finished? Hari, ගොඩක් අය ඉවරයි නේ. වෙලා ඇතිනේ දෙනවා. Second one. හරි. බස් එකක්. අන්තිම කොට S නම මොකද කරන්නේ? බහුවචන කරද්දී අපි දාන්නේ S එක නෙමෙයි ES නේ. එහෙනම් buses. නැත්නම් 5 buses, 6 buses ඒවත් හරි. a knife පිහියක්. මොකද උත්තරේ? අන්තිම කොට F හරි FE නම් මොකෝ කරන්නේ? F හරි FE හරි ඉවත් කරලා VES ආදේශ කරනවා. FE වලට VES එනවා. ආදේශ වෙනවා. හරි. a mango අන්තිම කොට O එනම් ES දානවා. mangoes. හරි මේක Z එකේ ප්‍රොනවුන්ස් කරන්නේ mangoes. හරි. ස්පෝකන් ඉංග්‍රීසි එකට එන්න. වැඩිපුර ඒවා කියලා දෙන්න. the photo ඡායාරූපයක්. photos කියද්දි කොහොමද එන්නේ? ES දානවද? නැහැ. photo, studio, piano ඒ වගේ වචන කිහිපයක් තියෙනවා. ඒවා ඉංග්‍රීසි භාෂාවට පිටින් ආපු වචන. වෙනත් භාෂාවකින් ආපු වචන. ගොඩක් ග්‍රීක් වගේ වචන. ඒවට අපි මොකද කරන්නේ? ES දාන්නේ නිකම්ම S දානවා. හරි. අන්තිමට O උනාට ES දාන්නේ නිකම්ම S. හරි. අන්තිම කොට Y නම් මොකද නීතිය? Y වලට කලින් අකුර බලනවා. vowel එකක්ද consonant එකක්ද? A E I O U කියන vowel එකක් නෙමෙයි consonant එකක් ව්‍යංජන අක්ෂරයක්. එහෙනම් Y කපලා IES දානවා. Y වලට කලින් තියෙන්නේ vowel එකක් නෙමෙයි නම් Y කපලා IES දානවා. now Y වෙනකොට IES ආදේශ වෙනවා. මෙතන Y වලට කලින් තියෙන vowel එක. එහෙනම් නිකම්ම S අකුරක් දානවා. monkeys. හරින හරි දාලා. හයෙන් හයම තියෙනව නේද? හරිද හයෙන් හයම තියෙන්නේ? හරි. ලකුණු ගන්න දාගන්න. put the marks. හරි. third one. ඉක්මනට කරා. third one.
लिखो निहाय वेरी गुड ओला करेक्ट अब काढला हाय हाय दी अरे मन सेकंड वन එක මහනවා එනවා fourth one write sentences වාක්‍ය ලියන්න using පාවිච්චි කරමින් must have to has to should as and so හරි මේවා හදලා මේවා පාවිච්චි කරලා වාක්‍ය එක ගානේ ලියන්න you have to make sentences මතකනේ තේරුම් must කියන්නේ යුතුයමයි should කියන්නේ යුතුයි as කියන්නේ මෙතන නිසා so කියන්නේ එම නිසා has to have to කියන්නේ යමක් කරන්න වෙනවා කැමති වාක්‍ය not දාලා හදන්න පුළුවන් we must respect our elders අපි අපේ වැඩිහිටියන්ට ගරු කළ යුතුමයි ඔන්න එකක් ඒ වගේ හදන්න පුළුවන් ටයිප් කරලා එවන්න ඊට මම හරිද කියලා කියන්න third one එකේ answers බලමුද හරි බලමු legal කියන්නේ නීත්‍යානුකූල නීති විරෝධී නම් illegal illegal කියන්නේ නීති විරෝධී cheap කියන්නේ ලාභ මිල අධික නම් expensive නැත්නම් costly මිල අධික expensive or costly මිල අධික complex කියන්නේ සංකීර්ණ සරල නම් simple සරල simple හරි complex සංකීර්ණ සරල simple හරිද cheap ලාභ expensive මිල අධික legal නීත්‍යානුකූල illegal නීති විරෝධී uncommon කියන්නේ දුලබ සුලබ නම් un කියන prefix එක ඉවත් කළා නම් හරි common කියන්නේ සුලබ නැත්නම් පොදු කියන එක පොදු නැත්නම් සුලබ white කියන්නේ පළල් පටු නම් narrow කියන්නේ පටු
encourage කියන්නේ ධෛර්යමත් කරනවා. ධෛර්යමත් කරනවා. අධෛර්යමත් කරනවා නම් discourage. discourage කියන්නේ අධෛර්යමත් කරනවා. හරි. courage කියන්නේ ධෛර්යය. encourage කියන්නේ ධෛර්යමත් කරනවා. discourage කියන්නේ අධෛර්යමත් කරනවා. හරිද? හරිද? foreign කියන්නේ විදේශීය. දේශීය නම් මොකද්ද වචනේ? local. local. හරි. දැන් කඩේට ගියාම මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්නවා. is this local or foreign? හරි. මේක දේශීයද විදේශීයද? දැන් local player, local cricketer, දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. foreign cricketer, විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. හරි. maximum කියන්නේ උපරිම. අවම නම් minimum. minimum. okay? හරිද? okay නේ. ඇහෙන්නේ නැහැ පුතා. inexpensive කියන්නේ මොකද්ද? inexpensive. කොතනද? cheap එකේ මෙතන නෑ. expensive එකට ඉස්සරහින් inexpensive මොනවාද? inexpensive කියන්නේ විරුද්ධ පදේ ලියන්න ඕනේ. cheap කියන්නේ ලාභ. inexpensive කිව්වොත් ඒකත් ලාභ. හරි සර්. අද expensive මිල අධික. inexpensive කිව්වොත් ඒකත් ලාභ කියන එකද? expensive හරි costly හරි දෙක එකක්. expensive තමයි උත්තරේ. එහෙම නැත්නම් costly හරි. තේරුණාද? හරිද? ඕකේද? හරි. හරි. ask questions like that. හරි. තව දෙකක් මම මේක දෙන්න බැරි වුණා මම දෙකක් දෙන්නම්. මම ලියාගන්න මේක ලියලා නැත්තම් හරිනම් හරි දාගන්න. හරි මේකේ ඔක්කොම හරි කාගේද? ඉස්සෙල්ලා 6න් 6ම තිබ්බ ලිතුමිගේ. 8න් 8ම තියෙන කාගේද? හරි. මේ දෙකක් දාගෙන ඉමු 10න් 10ම කියන්නේ. There are two more. Number 9 and 10. rural. rural කියන්නේ ග්‍රාමීය. ග්‍රාමීය. possible. possible කියන්නේ හැකි, පුළුවන් කියන එක. හරි, write the antonyms. මේ දෙක ලියන්න. මට ඉස්සෙල් දෙන්න බැරි වුණා. අද මිස් කරගන්න එපා කොහොම හරි සහභාගී වෙන්න අද බැරි වෙනවා නම් හෙට එකට හරි ගොඩක් වැදගත් හරි ෆස්ට් ටයිම් එකේ ඔක්කොම ග්‍රැමර් ටික තමයි කරන්නේ ප්‍රධාන වශයෙන් ඊට අවශ්‍ය පුළුවන් නම් මම ටෙන්සස් මතක් කිරීමකුත් කරනවා වෙලා තියෙ ගොඩක් වෙලාවට පාඩම් ගොඩක් නැති නිසා හරි රූරල් කියන්නේ ග්‍රාමීය නාගරික නම් මොකද්ද වචනේ නාගරික නම් කියන්න පුළුවන්ද? නාගරික නම් මොකක්ද වචනේ? Tell me the answer. Go, speak. What is the answer? විරුද්ධ පදේ මොකද්ද? urban. හරි. urban කියන්නේ නාගරික. possible. විරුද්ධ පදේ impossible. Very good. possible හැකි impossible නොහැකි හරි 10න් 10 දෙන කාගේද
10 out of 10. පාඩම් කරලා තියෙනවා නම් 10න් 10 ගන්න හරිය ලේසි. පාඩම් කරලා නැත්නම් දැන් පාඩම් කරගන්න. හරි. number 4. වාක්‍ය හදන්න තියෙනවා. පුළුවන් කියන කතා කරලා. මස් දාලා වාක්‍යයක්. Can you tell me? කාටද පුළුවන් කියන මස් දාලා කැමති වාක්‍යයක්. කියන්න බෑ. You must learn English. We must. No. Type कर लेना बेटा. It's not clear. हरी. බලමු වාක්‍යයක් කියන්නේ. We must. මතක කරගමු. We must obey. obey කියන්නේ කීකරු වෙනවා. must කියන්නේ යුතුයමයි. අපි කීකරු විය යුතුයමයි the road rules. road rules කියන්නේ මාර්ග නීති. අපි මාර්ග නීති වලට කීකරු විය යුතුයමයි. obey කියන්නේ කීකරු වෙනවා. must කියන්නේ යුතුයමයි. එහෙනම් must obey. කීකරු විය යුතුයමයි the road rules. මාර්ග නීති වලට. तर මේක බැඳී සිටීමක්. ඔබ්ලිගේෂන් එකක් ගැන තමයි කතා කරන්නේ මස් දාලා. මතකනේ අපි කළා බැඳී සිටීමක්. නීතියෙන් බැඳී සිටිනවා මාර්ග නීති වලට කීකරු වෙන්න. එහෙම කීකරු වුනේ නැත්නම්, අවනත වුනේ නැත්නම් පනිෂ්මන්ට්ස් හම්බ වෙනවා නේ. දඩ ගහනවා. හිරේ යන්න පුළුවන්. හරි. Can you send me examples? We must eating our dinner before wash our hands. We must brush our teeth every morning. Very good, Senator. Every product spelling already. Hi. ඉතින් යනවා ඉක්‍රියොත් ලියන්න. must එකට පස්සේ ing දාන්න බෑ. We must wash our hands before eating. එහෙමයි එනවා. හරි. ඒකත් මම දාන්න ඕන. අපි අස්සේදී යුතුයමයි. We must wash. wash කියන්නේ සෝදන. our hands. අපි අපේ අත් හොදන්නම ඕන. කැමරට පෙර කියන්නේ before eating. එහෙමයි එනවා නා. කැමරට පෙර. before එකට පස්සේ ing දාන්න ඕන verb එක. must එකට පස්සේ දාන්න පුළුවන් present tense එකේ verb එක විතරයි. must එකට පස්සේ මේ ඕනම modal verb එකට කියන modal verbs කියන must, should, can, could, will, would ඒවට පස්සේ දාන්න පුළුවන් present tense එක. infinitive verb එක විතරමයි. වැදගත්ම grammar නීතියක්. හරි. should එකෙන් අපි බලමු වාක්‍යයක්. must එකත් එක්කම should එක එක වගේ එකක් කරමු. should එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අවවාද දෙන්න to give advice. You should study hard. ඔබ මහන්සි වෙලා අධ්‍යයනය කළ යුතුයි. should කියන්නේ යුතුයි. බලන්න should එකට පස්සේ present tense එකේ verb එක තමයි දාන්නේ. study. ed දාන්න බෑ, ing දාන්න බෑ. ඔබ අධ්‍යයනය කළ යුතුයි. hard මහන්සි වෙලා. ඔබ මහන්සි වෙලා අධ්‍යයනය කළ යුතුයි. මේකට උදාහරණ ලියන්න.
හරි. has to have to කියන්නේ මොන හරි දෙයක් කරන්න වෙනවා. ඒකත් බැඳී සිටිනවා ගොඩක් වෙලාවට. obligation එකක් ඒක. හරි. හිතන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒක දවස් දෙකක් ඇතුළත ඔවුන් කරන්න ඕන. හරි. බැඳිලා ඉන්නවා. ඉස්කෝලේට බාර දෙන්න. එහෙනම් කියන්න පුළුවන් මේ වගේ. ඔවුන් නම් they have to complete. හරි. complete කියන්නේ සම්පූර්ණ කරනවානේ. have to. එහෙම කරන්න වෙනවා. have to complete. සම්පූර්ණ කරන්න වෙනවා. ඔවුන්ට සම්පූර්ණ කරන්න වෙනවා මොකද්ද? the project. නැත්නම් ඔවුන්ගේ ව්‍යාපෘතිය. their project. දවස් දෙකක් ඇතුළත within 2 days. within කියන්නේ ඇතුළත. they have to complete. ඔවුන්ට සම්පූර්ණ කරන්න වෙනවා. have to complete කියන්නේ සම්පූර්ණ කරන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සම්පූර්ණ කරන්න වෙනවා. ඔවුන්ගේ ව්‍යාපෘතිය දින දෙකක් ඇතුළත. හරි මෙතන වැදගත් he she වගේ වුණා නම් අපි දාන්නේ have to නෙමෙයි has to නේ. ඒක වචන නම් has to, බහු වචන නම් have to. එහෙනම් have to complete කියන්නේ සම්පූර්ණ කරන්න වෙනවා. have to complete. I have to go. මට යන්න වෙනවා. My father has to go. මගේ තාත්තට යන්න වෙනවා. To the office. office එකට. On Monday. සඳුදාට. My father has to go to the office on Monday. ඒ කියන්නේ මගේ තාත්තට ඔෆිස් එකට සඳුදාට යන්න වෙනවා. ඒ වගේ උදාහරණ ලියන්න. හරි. අපි must not දාලා එකක් ලියමු not වලින් ගිහුවොත් shouldn't හරි mustn't හරි we must not kill animals. අපි සත්තු නොමැරිය යුතුමයි. හරි must not kill must not එකට පස්සේ present tense එකේ verb එක තමයි දාන්නේ. අපි සත්තු නොමැරිය යුතුමයි. we must not kill animals. හරි එතන subject verb object. කර්තෘ ක්‍රියාව කර්මය. හරි මෙයාට තව වාක්‍ය දෙකක් අපි කරන්නේ. as කියන එකයි so කියන එකයි. අරගෙන she must work his homework. He must brush our teeth. She must work his homework. Hi. සෙනඟ එහෙම කරනවා නම් she must do. work කියන්නේ වැඩ කරනවා කියන එක. she must do කරනවා නම් she must do his homework. her homework. her. she must do her homework. Hi. Very good. Number 5. අපි as hari since hari because hari පාවිච්චි කරනවා හේතුවක් කියන්නේ කිසියම් දෙයකට හේතුවක් කියන්නේ. බලමු අපි. ඔන්න කිසියම් දෙයක් කියනවා. හරි. The principal විදුහල්පතිතුමා punished දඬුවම් කළා. ප්‍රින්සිපල් අපිට පනිෂ් කළා. us අපිට. හරි. ප්‍රින්සිපල් විදුහල්පතිතුමා පනිෂ් දඬුවම් කළා us අපිට. කර්තෘ ක්‍රියාව කර්මය. හරි. එහෙනම් මේක තමයි ප්‍රතිඵලය. මෙන්න රිසල්ට් එක. ඒකට හේතුව මොකක්ද? හරි මේක ඇති වෙන්න හේතුව. හේතුව කියන්නේ as වලින්. නැත්නම් තවත් වචන දෙකක් තියෙනවා අපි කරපු since hari because hari දාන්න පුළුවන්. as දාන්නත් පුළුවන්, since දාන්නත් පුළුවන්, because දාන්නත් පුළුවන්. ඒකේ තුනේම තේරුම නිසා. ඇයි ප්‍රින්සිපල් අපිට දඬුවම් කළේ?
ප්‍රින්සිපල්ට මොකක් හරි ප්‍රශ්නයක් නැහැ නේ. ඇයි දඬුවම් කළේ? අපි වැරද්දක් කරපු නිසා. මොකද කරපු වැරද්ද? ඔන්න හේතුව දෙනවා. හේතුව දෙනවා as since because තුන එකක් දාලා. What is the reason? We shouted in the classroom. අපි පන්ති කාමරේ කෑ ගැහුවා. ඔන්න හේතුව. We shouted. අපි කෑ ගැහුවා. හරි මෙතන subject තියෙනවා verb තියෙනවා. අපි කෑ ගැහුවා. කොහෙද කෑ ගැහුවේ? In the classroom. පන්ති කාමරේ ඇතුලේ. හරි. එහෙනම් අපි පන්ති කාමරේ කෑ ගහපු නිසා ප්‍රින්සිපල් අපිට දඬුවම් කළා. එහෙනම් හේතුව තමයි පන්ති කාමරේ කෑ ගහපු එක. මේක තමයි රීසන් එක. හැමතිස්සෙම හේතුව දෙන්නේ as since because ඔය තුන එකක් දාලා. හරි. ප්‍රින්සිපල් අපිට දඬුවම් කළා මොකක් නිසාද? නිසා කියලා හේතුව දානවා. We shouted in the classroom. අපි පන්ති කාමරේ කෑ ගැහුවා. එහෙනම් අපි පන්ති කාමරේ කෑ ගහපු නිසා ප්‍රින්සිපල් අපට දඬුවම් කළා. හරි මේක කොට දාන්න රිසල්ට් එක මුලින් හේතුව පස්සේ. හේතුව පස්සේ එනවා නම් මේ තුන එකක් දාන්න. හරිද? මේ දෙක මාරු කරලා කොහොම වෙන්නේ? චුට්ට මාරු කරලා බලමු. හරි. We shouted in the classroom. අපි පන්ති කාමරේ කෑ ගැහුවා. මේ අතර මේ වාක්‍ය දෙකක් මේ as since because කියන සම්බන්ධීකරණ පදේ මේ දෙක තනි වාක්‍යයක් බවට පත් කරලා තියෙනවා. ඒ දෙක මාරු කරමු. We shouted in the classroom. අපි පන්ති කාමරේ කෑ ගැහුවා. එහෙනම් මුලින් හේතුව reason එක. මම හේතුව කියලා බලන්නම්කෝ. ඔය තමයි හේතුව. හරි. පස්සේ ප්‍රතිඵලය එනවා නම් දාන්නේ so එම නිසා අපි පන්ති කාමරේ කෑ ගැහුවා. ඕන තවත් දාන්නත් පුළුවන්. එම නිසා ප්‍රින්සිපල් අපිට දඬුවම් කළා. The principal punished us. තේරුණා නේද? මුලින් හේතුව දෙනවා නම් පස්සේ ප්‍රතිඵලය දෙනවා නම් අපි දාන්නේ so. හැමතිස්සෙම මෙහෙම තමයි කියන්න පුළුවන්. so එකත් එක්ක වැදලා තියෙන හැමතිස්සෙම ප්‍රතිඵලය මේ as since because ඒවත් එක්ක වැදලා තියෙන්නේ හැමතිස්සෙම හේතුව. හරි. අපි පන්ති කාමරේ කෑ ගැහුවා. එම නිසා ප්‍රින්සිපල් අපිට දඬුවම් කළා. එක මාරු කරලත් පොඩක් ලියා ගන්න. ඔයාලට so එක වෙනුවට ඕන නම් මොකද අනිත් වචන දෙක තවත් වචනයක් මම කියලා දුන්නා. therefore දාන්නත් පුළුවන්. so එක වෙනකොට therefore කියලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ එම නිසා කියන එකම තමයි. එම නිසා. එහෙම නැත්නම් hence කියන එක දාන්නත් පුළුවන්. hence. එම නිසා. එහි ඒ තේරුම තියෙනවා. තවත් වචන තියෙනවා. දැන් මේ වචන තුන මතක තියාගන්න. නිසා කියන්නේ මේ තුන. එම නිසා කියන්නේ so therefore hence. හැමතිස්සෙම as since because වලට පස්සේ දාන්නේ හේතුව so therefore hence වලට පස්සේ දාන්නේ ප්‍රතිඵලය. Writing crash. Hi. To me, I did not go to school yesterday as I had fever. Very good. Hi. I should be capital. Very good. ඔයාලා සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර අය නැවත නැවත ලොග් වෙනවා. පුළුවන් නම් SLT 5 දාගන්න. පුළුවන්කමක් තියෙනවා නම් සිග්නල් ගොඩක් දැන් ඔයගොල්ලන් සාමාන්‍ය සිග්නල් වලට වඩා 4-5 ගුණයක් වැඩි වෙනවා. මමත් දැන් හෙටින් ඉඳන් දාගන්නවා එක. ඒක නිසා YouTube අප්ලෝඩ් කරන එක මට කියන්නේ ගොඩක් වෙලා යනවා. ඔයගොල්ලන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න සාමාන්‍යයෙන් පැය 4ක් වගේ යනවා. හරි සාමාන්‍යයෙන් මෙගාබයිට් 800ක වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න 4ක් වගේ යනවා මේ සිග්නල් එකත් එක්ක. සිග්නල් ප්‍රශ්නයක් නෙමෙයි බෑන්ඩ්විඩ්ත් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. SLT 5 පුළුවන් නම් දාගන්න. ඒතකොට ඒක කරගත්තාම ගොඩක් මට ඔයගලන්ට හොඳට ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන්. හරි ලබන සැරේ සිග්නල් ගොඩක් වැඩි වෙයි.
ඉතින් අකුණු ගහද්දි කරන්ට් එකට ගහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි. අර කේබල් වලින් ප්‍රශ්නයක් නැහැ. හරි. තව උදාහරණයක් මම දෙන්නම්. He worked hard. ඔහු මහන්සි වෙලා වැඩ කළා. ඔහු මහන්සි වෙලා වැඩ කළා. He worked. ඔහු වැඩ කළා hard. මහන්සි වෙලා. එතකොට මොකද උනේ? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? මුලින් හේතුව දුන්නා. පස්සේ ප්‍රතිඵල දෙනවා අපි දාන්නේ so. So එම නිසා මොකද උනේ? ඔහු විභාගයේ ඉතා හොඳින් සමත් වුණා. He passed. ඔහු සමත් වුණා. අතීත කාලයේ සයිලි දානවා. මොකද්ද? The examination. විභාගය ඉතා හොඳින් කියන්නේ with flying colors. මේ කියන්නේ ඉතා හොඳින් කියන එක very well කියන එකම තමයි. He worked hard. මේක තමයි හේතුව. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය කියන්නේ සෝදාල. මහන්සියෙන් වැඩ කළා. ඒකේ ප්‍රතිඵලය විභාගෙ හොඳින් සමත් වුණා. Right and flash. හරිද? දැන් වාක්‍ය ලියන්න ටික ඉවරයි. දැන් ආපහු දෙන්න ලේසි ප්‍රශ්න ටිකක්. හරි ආපහු කේක් වෝක් එකක් තියෙනවා. Write the contracted forms. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක කීයද? 5නේ ප්‍රධාන ප්‍රශ්නාංක 5. Write ලියන්න the contracted form. Forms. Cannot කියන්නේ ස්පේස් නැතුව ලියන්න. Cannot. මොකද්ද contracted form එක? ලියන්න. Were not. Must not. කෙටි කළාම කොහොමද? I have. I have නෙමෙයි I have. I have. He would. Will not. Have not. Shall not. I will. තව එකක් තියෙනවා. මම ලියගන්න. හරි මේක නම් 10න් 10ම ගන්න පුළුවන්. ගොඩක් ලේසි. Too easy. අවසාන එක could not. කෙටි කරලා ලියන්න. හරිද? විනාඩි දෙකක් ඇති මේකට. ඉක්මනට ලියන්න. විනාඩි දෙකක් වැඩිත් එක්ක. හරියට. කලේ ඉවර නම් I have finished කියලා දාන්න.
කොහොමද කරන්නේ එකක් මම කරලා පෙන්නන්නම් cannot කෙටි කළොත් can't හරි apostrophe එනවා o එක වෙනකොට apostrophe එනවා උඩ කමාව apostrophe මේක can't කියලා තමයි British English වල කියන්නේ මේක can't කියලා තමයි American English වල කියන්නේ American අය කියන්නේ can't හරි අපි කියනකොට can't කියලා අපි කියන්නේ British English can't ස්පෝකන් ඉංග්‍රීසි වලදී තමයි ගොඩක් කරන්නේ කෙටි යෙදුම් පාවිච්චි කරන්නේ සහ දෙබස් ලියන්නේ ඩයලොග්ස් වලට හරියට ටර්ම් ටෙස්ට් එකේ තියනවා නම් දන්නවනේ මේ ටික හොඳට පාඩම් කරගන්න ඊට අමතරව ඕගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ මේ දක්වා කරපු ග්‍රැමර් ටික පාඩම් කරගන්න Western Province past papers අර ගත්තොය පොඩක් I have bought කියලා දාන්න පුළුවන් මෙසේජ් එකක් I have bought Western Province past papers ගත්තා නම් I have bought කියලා දාන්න මෙසේජ් එකක් I have bought මම පිළිදීගෙන තියෙනවා පොඩ chat box එකේ save කරලා තියන්න මෙසේජ් එක දාන්න ගත්තා අය මම පස්සේ බලන්නම් කවුද අරන් තියෙන්නේ කියලා ගත්තේ නැති අය ඉක්මනට ගන්න ඊළඟ සතියේ නෙමෙයි ඊළඟ සතියේ දැන් ඩිස්කස් කරනවා ෆස්ට් ටර්ම් එක හරිද බලමුද උත්තර were not කෙටි කළා weren't අන්න හරිය දාගන්න must not කෙටි කළා mustn't I have කෙටි කළා I've he would කෙටි කළා he'd will not කෙටි කළා want WON තියෙන්නේ WON apostrophe T මේක want කියලා නෙමෙයි කියන්නේ want හරි ඒක want have not කෙටි කළා haven't මේ T එකෙන් මොකද ප්‍රොනවුන්ස් කරන්නේ haven't shall not කෙටි කළා shan't හරි අහලා යන්නේ වැඩි shan't හරි I shall clean the classroom I shan't clean the classroom මම පන්ති කාමරේ පිරිසිදු කරන්නේ නැහැ නරකයිනේ shan't will වගේම තමයි I එකයි V එකයි විතරයි shall දාන්න පුළුවන් will එක වෙනකොට දාන්න පුළුවන් shall එක I එක සහ V එක I will කෙටි කළොත් I'll අයන්න අල්ලා යන I'll could not කෙටි කළොත් couldn't හරි දාගන්න ask ප්‍රශ්න දෙනවා අහන්න if you have questions you can ask හරිද ඉක්මනට කරා Fish. okay finished very good අනිත් පැත්ත ඉක්මනට කරා
තව ප්‍රශ්න 3යි තියෙන්නේ. මේ වගේ ප්‍රධාන කෙටි ප්‍රශ්න තමයි තියෙන්නේ ඔක්කොම. කෙටි ප්‍රශ්න තියෙන්නේ. Fill in the blanks. Is temporal. Is temporal අවශ්‍ය කරන වචන තමයි මෙන්න මේවා. Slice, pieces, එවල වෙස්ටර්න් ටොයිස් පාස්ට් එක කරලා බලන්න මේ වගේ ප්‍රශ්න එනවා විභාග වලට. Packets, pots, glasses. These are the words. Is temporal thing. හරි. කරන්න. අද ටිකක් දාන්න ඉක්මනට කරන්න. මම ලියාගෙන. මේ ටික හරියන්නේ දැන් හැමෝම. වකන්නද? තාම ලියනවා නම් කියන්නේ පස්වෙනි එක. Shall I clean? If you're writing, hurry up. අපි ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ කරන මේ phrases කටපාඩම් කරගන්න. ඒවා නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ භාවිතයට දාගන්න. Finished. Finished. B. 5 of cake. Two of milk. Three of rice. අවසාන එක 8 of water. වතුර වැඩිපුර බොන්න නම් නිසා 8 කියලා දැම්මා. හරියට. Write in a flash. Kalevana, I have finished කියලා දාන්න. Finished, sir. Finish, very good. අනිත් පැත්ත ඉක්මනට කරන්න. හරි, ලිතුනේ අරන්, සහේලිය අරන්, සෙනුග අරන්. තවද ගත්තේ. සහේලිය අරන්, හරි. අනිත් අය ගන්නවා මෙතන. හරි.
ශවින් තාම ගත්තේ නැද්ද? මොනාලි? හිතුමි. හරි අනිත් පැත්ත ගන්නවා ගත්තේ නැත්තම් හරියට. අපිට සතිය නෙමෙයි ඊළඟ සතියේ ඉඳන් ඩිස්කස් කරනවා. ඊට කලින් ඕගොල්ලෝ ෆස්ට් ටර්ම් ඒවා කරලා තියන්න. පළවෙනි වාරේ පාස්ට් පේපර්ස් කරලා තියෙන්න ඕනේ ඊට කලින්. එතකොට මම බෝඩ් එකේ උත්තර දාද්දි ඩිස්කස් කරද්දි ඔයාලට තියෙන්නේ හරි වැරදි දාගන්න විතරයි. මේ වෙලාවට ලියන්න ඉන්න එපා කලින් කරලා තියන්න. හරි එතකොට එහෙම කරලා ප්‍රැක්ටිස් කරලා තිබ්බහම මොන වෙලාවෙ විභාගය ආවත් ඉස්කෝලේ පටන් අරන් අනුවෙන් එහා පැත්ත ගන්න පුළුවන්. හරි බලමු ෆස්ට් one. number 6. හරි. මොකද්ද? මොන බ්‍රෙඩ්ද? උත්තරේ කියන්න පුළුවන්ද? what is the answer? Slice. A slice of bread. Very good. Slice කියන්නේ පෙත්තක්. පාන් පෙත්තක්. bread කියන්නේ පාන්නේ. පාන් පෙත්තක්. එකයි. පාන් පෙත්ත දෙකක් නම් two slices of bread. two එතකොට මේක S එනවා. two slices. පාන් පෙත්ත දෙකක් නම්. හරි. 5 මොනවාද? Piece of cake. Pieces. 5 pieces. Pieces. Cake කෑලි 5ක්. 5 pieces of cake. Cake කෑලි 5ක්. C. 2 Packet. packets of milk. Glass of milk. කිරි පැකට් දෙකක්. ඊට අමතරව අර මේ කාටෝන් කියලා කියනවා කිරි තියෙන පොඩි කාඩ්බෝඩ් වගේ පැකට් එකකට කාටෝන් කියලා කියනවා. අබේ වෙල කිරි හැම එන්නේ. හරි 3 මොනවාද? මොන රයිස්ද? 3 උත්තරේ pots of rice. බත් මුට්ටි 3ක්. pots කියන්නේ මුට්ටි. හරි. දැන් මෙතෙන්දී අර ඔයගොල්ලන්ගේ අක්ෂිපතේ බලමු නීතිය තමයි මෙතන තියෙනවා නම් මෙතන මේ quantifier එකට s දාන්නේ නැහැ. තියෙනවා නම් s දෙන්නේ නැහැ. ඉලක්කමක් තියෙනවා නම් s දානවානේ. ඒක වඩා නිරීක්ෂණය කරන්න. හරි. 8 මොකද්ද? ඉතුරු වෙලා තියෙන්නේ glasses. අන්තිම ඩබල් s නිසා අපි දාන්නේ es. හරි වතුර විඳුරු 8ක්. ලේසි නේද? ඔක්කොම හරි ඇති. Sir. ඕකේ. ඔයාට තියෙන්නේ. E එකට 8 pots of water පිළිගන්න. 8 මොකද්ද? 8 pots of water. pots of water වතුර මුට්ටි 8ක්. එහෙම දැම්මොත් මේකට දාන එකක් නැති වෙනවනේ. අපි සාමාන්‍ය කියන්නේ glass of water කියලා නැත්නම් ඒක භාවිතයේ තියෙන්නේ. වතුර මුට්ටි 8ක් කියන කුල වැරද්දක් නැහැ. ඒකට භාවිතයේ තියෙන්නේ වතුර වීදුරු 8ක් කියලා නේ. අනිත් එක ඊට පස්සේ මේක බත් වල මොනවද දාන්නේ එතකොට? ඒකට දාන එකක් නැතු වෙනවනේ. Clear? Is it clear? හරි. Next one. හරි නේද? Find the next question. ඒකත් fill in the blanks. His temper on my team. ඒක තියෙන්නේ collective nouns. සමූහවාචී නාම පද. බලන්න මතකද කියලා? birds. කුරුල්ල රංචුවක්. මොකද්ද වචනේ මතකද? his temper on. Of elephants. අලි රංචුවක්. හරි වචන දෙන්නේ නැහැ මතක් කරලා දාන්න. කඩපාඩම් තියෙනවා. A blank of stars. තාරකා සමූහයක්.
ෆෝන් ජාතිකුත් තියෙනවා ඒ නමින් උදව්වක් කළා. හරි තාරකා සමමෙට කියන නමින් ෆෝන් ජාතිකුත් තියෙනවා ජනප්‍රිය. A blank of grapes. Maybe. හරි ඉක්මනට කරමු. අවසානයේට වෙලාව ඉතුරු වෙන වෙලාවේ මම ටෙන්සස් මතක් කිරීමක් කරන්නම්. books. පොත් ගොඩකට මොකද්ද වචනේ? පොත් සමූහයක්, පොත් ගොඩක්. A of cards. මම මේකට තව උදව්වක් කරන්නම්. මේකට කියන්නේ ඒකම තමයි. wolves වෘකයෝ. වෘකයෝ රාංචුවක්. කාඩ් ගොඩකට. ඒකටත් කියන්නේ එකම වචනේ. පිරිමි ළමයි සමූහයක් කණ්ඩායමක්. මාළු රංචුවක්. මාළු. of keys. යතුරු කැරැල්ලක්. යතුරු ගොඩක්. අවසාන එක players ක්‍රීඩකයෝ. ක්‍රීඩකයෝ players. හරි අවසාන එක පොඩ්ඩක් පහලින් තියෙන නිසා පේනවා මදිට මම උඩින් දාන්නම්. පේනවනේ players හරි ක්‍රීඩකයෝ. අවසාන එක දෙන්නේ a blank of players උඩින් දැම්මා. හරියට අලුත් අය මේ දක්වා කරපු grade 8 වල පාඩම් බලන්න playlist එක තියෙනවා YouTube එකේ දාලා. සහ විශේෂයෙන් tenses කියන playlist එක බලන්න active voice passive voice. හරිද? ඉක්මන් කරන්න. ඉවර නම් I have finished කියලා දාන්න. දැන් මේක නැති කඩපාඩම් තියෙන්න ඕනේ. හිතලා උත්තර ලියන්න බෑ. හරි මේක කළාට පස්සේ තව එක ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? ඉක්මන් කරන්න. කවුද ඉවර? තාම කවුරුත් ඉවර නැද්ද? I have finished කියලා දාන්න ඉවර නම්.
Shall we check? I think time is enough. Number 1, what is the answer? උත්තරේ මොකද්ද? කුරුල්ල රංචුව. කුරුල්ල රෑනක්. මොකද්ද වචනේ? රංචුව රෑන කුරුල්ලන්ට. Flock. A flock of birds. Very good. Flock. හරි. කුරුල්ල රංචුවක් නම් අපි කියන්නේ flock එකක් කියලා. A flock of birds. කුරුල්ල රංචුවක්. අලි අලි රංචුවක්. අලි රෑනක් නම් මොකක්ද? අලි රංචුවක්. A herd of. A herd of elephants. අලි රංචුවක් නම් herd. බලන්න සතාගේ සතාට රංචුව කියන වචනේ ඉංග්‍රීසියට වෙනස් වෙනවා. හරි. තාරකා සමූහයක් මොකද්ද? තාරකා සමූහයක්. What is the answer? Galaxy. Galaxy. A galaxy of stars. තාරකා සමූහයක්. හරි. A branch bunch of grapes නේ? branch of A bunch of grapes. නිදි පොකුරක්. හරි. එහෙම මම දාන්න bunch වෙනවා මේකට. A bunch of keys. හරි යතුරු කරලා යතුරු ගොඩක් ඒත් a bunch of keys. හරි keys කියන්නේ යතුරු. හරි. නිදි පොකුරක්. A bunch of grapes. Number 5. මොන booksද? පොත් ගොඩක්. What is the answer? පොත් ගොඩක්. පොත් සමූහයක්. අපි කියනවා the library of books. ලේසියි මට කියන්න. හරි මෙතන library කියන්නේ පුස්තකාලය කියන එක නෙමෙයි පොත් සමූහයක් කියන එක. හරි ඊට අමතරව shelf of books එකක් හරි. පොත් වලට මේකක් යනවා. shelf පොත් රාක්කය. shelf කියලා කියනත් පුළුවන්. හරි. ඊට අමතරව ඔය දැකලා තියෙනව නේද? පොත් එක උඩ පොත් කන්දක් වගේ තියෙනවා. ඒ වගේ කියනවා a pile of books කියලා. pile කියලා කියන්න පුළුවන්. හරි. a pile of books. හරි මෙතෙන්ට එකක් හරි. හරි වඩා හොඳ වචන දෙක තමයි වඩා හොඳ library කියන එක. ඊට පස්සේ shelf කියන එක හොඳයි. ඊට පස්සේ pile එක okay. හරි හොඳම උත්තරේ තමයි library කියන එක. A library of books. A library of books. හරි. Number 6. මොකද්ද? Pack. A pack of cards. Card pack එකක්. card ගොඩක්. A pack of wolves. වෘකයෝ රංචුවක්. ඒත් හරි. මොන boysද? කණ්ඩායමක්. what is the answer? Team. 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 team එක ගැලපෙන්නේ ක්‍රීඩාවක් වගේ දෙන අයට. මෙතන නහන. A team of players. හරි මෙතන වඩා හොඳ උත්තරේ තමයි a group of boys. හරි පිරිමි ළමයි කණ්ඩායම. A group of boys. හරි S එකේ Z වගේ pronounce කරන්න. Number 8. මාළු රංචුවක්. මොකක්ද වචනේ? මතක ඇති. කියලා දීලා තියෙන්නේ. මාළු රංචුවක්. මොකක්ද? A school of fish. මාළු පාසලක්. හරි. A school of fish. මාළු රංචුවක්. හරි මෙතනතර team කියලා තමයි තියෙන්නේ. team of players. ක්‍රීඩක සමූහයක්. අගල හරියට දිමාක් කරගන්න. passive voice කියන දේ අපි කළා active voice කියන ටික පොඩ්ඩක් මතක් කරලා ඉවරලා passive voice කියන ටික අද වෙලා තිබ්බොත් අද හෝ නැත්නම් ඊළඟ සතියේ අලුත්ම ක්‍රමයකට ගොඩක් ලේසි ක්‍රමයකට කරනවා. ගොඩක් අයට අමාරු පාඩමක් 10 11 වසරේ අයියලා අක්කලාට පාව passive voice.
ඒක ගොඩක් ලේසි ක්‍රමයකට කරනවා අපි ටීචර්ස්ලාට උගන්වන ක්‍රමයට. හරි ටීචර්ස්ලාට උගන්වන ක්‍රමය බලන්න කරනවට වඩා ලේසි. ඒ ක්‍රමය ගොඩක් ලේසි පැසිව් වොයිස්. හරිද ඉවරද? Have you finished? Yes, please. Finished. හරි නේද හැමෝම? Yes. හරි. Next question. අවසාන ප්‍රශ්නේ මේ අර්ථේ fill in the blanks තමයි. හැබැයි fill in the blanks using පාවිච්චි කරමින් a suitable preposition. Suitable ගැළපෙන preposition නිපාත පදයක්. හරි ගැළපෙන නිපාත පදයක් දාලා ස්ටැම්ප් කරවන්න තියෙනවා. Number 1. You should walk. මම වචන ටිකක් දෙන්නම් යටින්. අවශ්‍යත් නැහැ ඔයාලට මතක් වෙන්න ඕන. වචන ටිකක් දෙන්නම්. You should walk. ඔබ ඇවිදිය යුතුයි. Blank. The road. To reach. Reach කියන්නේ ළඟා වෙන. To reach කියන්නේ ළඟා වෙන්නට, ළඟා වීමට. The bank. බැංකුවට. හරි. The students ශිෂ්‍යයෝ ran දිව්වා. හිතන්න බලන්න උත්තරේ. උත්තරය දෙන්නම් මම. මට කලින් පුළුවන් නම් හිතන්න. The classroom. The classroom. පන්ති කාමරේ. When they saw the teacher. When they saw. ඔවුන් දැක්කා. කාවද? teacher. ශිෂ්‍යයෝ පන්ති කාමරේ blank දිව්වා. when they saw ඔවුන් දුටු විට teacher දැක ගමන් දිව්වා. Number 3. The horse jumped quickly. අශ්වයා පැන්නා. quickly ඉක්මනින් පැන්නා. blank the wall. හරි wall කියන්නේ මෙතන තාප්පේ. තාප්පේ හරහාද පැන්නේ, තාප්පේ උඩින්ද පැන්නේ, තාප්පේ යටින්ද? මොකක්ද? තාප්පේ උඩින් නේද? මොකද වචනේ උඩින්ද? We walked. අපි ඇවිද්දා. past tense නිසා ed දානවා. අපි ඇවිද්දා. The road. carefully. පරිස්සමෙන්. මේ දෙක මතල ගන්න එපා. carefully කියන්නේ පරිස්සමෙන්, ප්‍රවේශමෙන්. The little boy. පුංචි පිරිමි ළමයා ran දිව්වා. The house chasing me. chasing ලුහු බඳිමින්. me මාව ලුහු බඳිමින්.
හිස් තැම්පරවන්න අවශ්‍ය කරන උත්තර ටික තමයි into, around, along, across, over. හරි gang of boys හරි ලිතුමි එකත් හරි gang of boys හරි සාමාන්‍යයෙන් අපි gang කියන්නේ හැබැයි හොරුන්ට the gang of thieves කල්ලිය කියන්නේ හරි ප්‍රශ්නයක් නැහැ ඒකට ගන්න පුළුවන් වඩා හොඳයි ඉතින් group දාන එක අර gang කිව්වම ටිකක් අර ඒගොල්ලෝ නිකන් හොරු වගේ අදහසක් එනවා නැත්නම් අර ත්‍රාස්ත ජනක කරන කට්ටියක් ඒ වගේ ත්‍රාස්ත ජනක වැඩ කරන කල්ලියක් කියන එක හරියට ඉක්මනට කරලා කරලා ඉවර නම් අපි ෆිනිෂ් කරලා දාන්න. ඉස්සන් පුරවන්න තියෙන මේ වචන දාලා. හරි මේකෙන් පස්සේ මම ටෙන්සස් ටික මතක් කරලා දෙන්නම්. ඉක්මනට ටෙන්සස් ටික මතක් කරලා දෙන්නම්. Finish. Finish. Very good. එකෙක් ඉවරයි. අනිත් අය සෙනුග හරි. අනිත් අය ඉක්මන් කරන්න. මොනාලි හරි. Very good. හරි ඉක්මන් කරන්න. ලිතුමි හරි. ශමීන් හරි. නිකිල හරි. Shall we check now? Number 1. You should walk. Should කියන්නේ යුතුයි. Walk කියන්නේ ඇවිදිනවා. ඔබ ඇවිදිය යුතුයි. දැන් should එකට පස්සේ දාන්නේ present tense එකේ verb එක. ඔට එකක් මතක තියාගන්න. ඒක විතරයි දාන්න පුළුවන් should එකට පස්සේ. Should, must, could, would, will, shall, can ඒවට පස්සේ දාන්න පුළුවන්.
present tense එකේ verb එක විතරයි. හරි. ඔබ යුතුයි ඇවිදිනවා. ඔබ ඇවිදිය යුතුයි. උත්තරේ මොකක්ද? බැංකුවට ළඟා වීමට ඔබ පාර දිගේ ඇවිදිය යුතුයි. දිගේ කියලා කොහොමද කියන්නේ? හරි දැන් කවුරු හරි අහනවා බැංකුවට යන්නේ කොහොමද කියලා. හරි ෆොරෙනර් කෙනෙක් අහනවා. හරි විදේශිකයෙක් අහනවා. මේ දවස්වල මාස් දාගෙන ඇවිල්ලා අහනවා. ඉතින් මාස් දාගෙන උත්තර දෙනවා මීටරේ තියාගෙන you should walk. අයියෙන් කියන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ නැත්තම්. You should walk. ඔබ ඇවිදිය යුතුයි. Along the road. පාර දිගේ. Along the road. along තමයි උත්තරේ. ඔබ පාර දිගේ ඇවිදිය යුතුයි to reach ළඟා වීමට the bank. බැංකුවට ළඟා වෙන්න නම් ඔයා පාර දිගේ ඇවිදින්න ඕන. හරි. Number 2. The students ශිෂ්‍යයෝ ran දිව්වා. මොකද උත්තරේ? What is the answer? ශිෂ්‍යයෝ දිව්වා into the class. Very good. පන්ති කාමරයේ ඇතුළට into කියන්නේ ඇතුළට. හරි. ශිෂ්‍යයෝ දිව්වා පන්ති කාමරයේ ඇතුළට. along කියන්නේ දිගේ into කියන්නේ ඇතුළට. හරි. කොයි වෙලාවද ඇතුළට දිව්වේ? when කියන්නේ විට they saw ඔවුන් දැක්කා. ඔවුන් දැක්ක විට ඔවුන් දුටු විට ඔවුන් ටීචර් දුටු විට ශිෂ්‍යයෝ දිව්වා පන්ති කාමරය ඇතුළට. හරි. the horse අශ්වයා jumped පැන්නා quickly ඉක්මනින්. very good. over the wall. අශ්වයා ඉක්මනින් පැන්නා තාප්පෙට උඩින්. උඩින්. හරි. we walked. අපි ඇවිද්දා. උත්තරේ across හරහා. across කියන්නේ හරහා. අපි පාර හරහා ඇවිද්දා. across the road පාර හරහා. අපි පාර හරහා ඇවිද්දා carefully පරිස්සමෙන්. එනේ පාර මාරු වුණා. පාර පැන්න කියන එක. හරි. මේ දෙක මාරු කරලා grammar වල ප්‍රශ්නයක් නැහැ. across along මේ දෙක මාරු කරලා grammar වල ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් you should walk across the road to reach the bank. ළඟ තියෙන බැංකුව පෙන්නලා දැන් පාරෙන් එහා පැත්තේ බැංකුව තියෙනවනම් මේක දාන එක එච්චර ප්‍රැක්ටිකල් මදි නේද? දැන් මෙතෙන්ට we walk along the road කියන එකට වඩා ගැලපෙන්නේ across කියන එකනේ. වඩාත් පරිසම් වෙන්නේ පාර හරහා පයින්න. පාර යනකොටත් පරිසම් වෙනවා තමයි. වඩාත් පරිසම් වෙන්නේ across the road නේ. වඩාත් ගැලපෙන උත්තරේ තමයි දාන්නේ. දැන් උත්තර දෙකම මාරු කරන්න පුළුවන්. වැරද්දක් නැහැ. වඩාත්ම ගැලපෙන උත්තරේ වුණ දාන්න. හරි. The little boy පුංචි පිරිමි ළමයා ran දිව්වා මොකද? උත්තරේ around the house. ගේ වටේට දිව්වා. බලන්න පොඩි ග්‍රැමර් එකක් තියෙනවා. around the house. ගේ වටේට. හරි. පුංචි පිරිමි ළමයා ran දිව්වා ගේ වටේට. මම දිව්වේ කොහොමද කියලා විස්තර කරනවා. chasing ලුහු බඳිමින් මාව ලුහු බඳිමින්. දැන් මෙතෙන්දී am is දාලා නැහැ ing තිබ්බා කියලා. එහෙමත් පුළුවන් හරි. ඒ කියන්නේ ලුහු බඳ ආකාරය විස්තර කරනවා. දුවපු ආකාරය විස්තර කරනවා. දිව්වේ කොහොමද? මාව ලුහු බඳිමින්. එහෙමත් ක්‍රමයක් තියෙනවා. am is නොදත් දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරි මේවා ගැන විස්තරාත්මක විස්තරට කියලා දෙනවා. දැන් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. දැන් චුට්ටක් ටෙන්සස් ටික මතක් කරලා දෙන්නම් ඉක්මනට. what are the messages? Hi. හරිද? Shall I clean? හරි. මම සාමාන්‍ය විභාගයක් කිට්ටු වුණාම
ටෙන්සස් මතක් කරලා දෙනවා කොහොමත්. ඒ නැතත් කොහොමත් මාස 3න් 3ට වගේ මාස 4න් 4ට වගේ ටෙන්සස් කොහොමත් මතක් කරලා දෙනවා. මොකද මේක තමයි ඉංග්‍රීසි වල පදනම. වැදගත්ම දේ. හරි. අනිවාර්යෙන් රචනා ලියන්න, letters ලියන්න, ඒ සියල්ලට ටෙන්සස් ඕන. හරි. චුට්ට මතක් කරගන්න. මේකෙන් මම පොඩ පැසිව් වොයිස් උත් කියලා දෙන්නම්. පොඩ්ඩක් පැසිව් වොයිස් ටිකක් කියලා දෙන්නම් මේකෙන්ම. හරි. මගේ අක්කා බත් උයනවා. පුරුද්දක් වශයෙන් බත් උයනවා. කොහොමද කියන්නේ? මේකෙන් මම පැසිව් වොයිස් උත් කියලා දෙනවා. හරි. මේ උදාහරණයක්. මගේ අක්කා, my sister. elder sister කියලා වුණා කියන්න පුළුවන්. එදාම සහෝදරිය කියන my sister. උයනවා. cook. හැබැයි my sister ඒක වචන. එහෙනම් s දාන්න ඕන. හරි. but නම් rice. හරි. my sister තමයි කර්තෘ, cooks තමයි verb එක. මගේ අක්කා උයනවා මොනවද? rice. but තමයි object එක. හරි. cooks තමයි ක්‍රියාපදය. උයනවා. කවුද උයන්නේ? my sister. එහෙනම් my sister තමයි ක්‍රියාව කරන කෙනා හෙවත් කර්තෘ. උයනවා. උයන්නේ මොනවද? rice. එහෙනම් but තමයි කර්මය. object එක. මගේ අක්කා උයනවා but. අපි ගමු හැමදාම උයනවා. every day. හැමදාම. එහෙනම් මේක every day. පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවක්. habitual action එකක්. අපි විස්තර කළේ මොන ටෙන්ස් එකෙන්ද? simple present tense එකේ. එහෙනම් simple present tense පාවිච්චි කරනවා පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න. දැන් මියුට් කරගෙන ඉන්න. අහන් ඉන්න. හරි. පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න simple present tense පාවිච්චි කරනවා. Yes. Habitual actions. Okay. හරි. කර්තෘ ඒක වචන නම් s දානවා ක්‍රියාපදයට. කර්තෘ බහු වචන නම් s දාන්නේ නැහැ. මතකනේ? හරි. ලියාගන්න habitual actions විස්තර කරන්න තමයි simple present tense පාවිච්චි කරන්නේ. කර්තෘ ඒක වචන නම් මොකද? Can't hear properly. ඉක්මන ලියන්න. ටයිප් කරලා යන්න පුතා ප්‍රශ්න තියෙනවා ටයිප් කරලා යන්න. මේ simple present tense. මේවා grammar වලට කරලා තියෙන්නේ. grammar පොතේ ඉවර ප්‍රශ්නයක් නැහැ. නැත්නම් activity book එකේ ප්‍රශ්නයක් නැහැ. activity පොතේ හරි grammar පොතේ හරි දෙකේ කැමති එක ලියන්න පුළුවන්. මොකද මේවා grammar යටතේ කරලා තියෙන්නේ අපි. එහෙනම් habitual actions පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා අපි විස්තර කරන්නේ simple present tense එකේ. නීතියක් තියෙනවා කර්තෘ ඒක වචන නම් s දානවා verb එකට කර්තෘ බහු වචන නම් verb එකට s දාන්නේ නැහැ. they උනා නම් cook විතරයි. they cook rice. හරි. මට මේක simple past tense එකෙන් කියන්නේ අතීත කාලේ මේක අතීත කාලේ කරවුවා my sister කොහොමද එන්නේ? හරි දැන් මේකෙන් කියන්නේ උයනවා කියලා. cooks උයනවා. දැන් මට කියන්න ඕනේ ඉව්වා කියලා. හරි. මගේ අක්කා ඊයේ බත් ඉව්වා. my sister ඉව්වා නම් verb එක විතරයි වෙනස් කරන්නේ. ඒකේ verb එකේ අතීත කාලේ දානවා ed දානවා cooked. හරි. verb එක පොඩ්ඩක් highlight කරගන්න. මගේ සහෝදරිය ඉව්වා but rice ඊයේ කියන්නේ yesterday. ඔන්න එකම වාක්‍ය අතීත කාලයට හැරෙන්න. මගේ අක්කා ඊයේ බත් ඉව්වා. එතන අර අනුපිළිවෙල හැමමයි සබ්ජෙක්ට් එක තියෙනවා, පත්‍රු ඉන්නවා, ක්‍රියාව තියෙනවා, කර්මය තියෙනවා. yesterday එකෙන් ඉුවේ කවද්ද කියලා විස්තර කරනවා ඒක ක්‍රියා විශේෂණයක්. ඒ කියන්නේ චරිතනේ පදන්න. හරි. ඒතර මේ අතීත කාලයේ වාක්‍ය cooks කියන්නේ උයනවා, cook කියන්නේ ඉව්වා. මොකද වෙන්නේ? verb එක විතරයි වෙනස් වෙන්නේ subject object ඒක ඒ විදිහමයි. එහෙනම් tense එකෙන් tense එකට කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රියාපදේ විතරයි. හරි මේ පද කොහොමද වෙනස් වෙනවා? ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ subject say object say
හැබැයි verb එක විතරයි වෙනස් වෙන්නේ. හරි. මේ අතීත කාල simple past tense. එහෙනම් ඒකෙන් විස්තර කරන්නේ past actions. අතීත ක්‍රියාව. අතීත ක්‍රියාව විස්තර කරනවා simple past tense එකෙන්. දැන් විභාගෙට එනවා how I spent my COVID-19 vacation. කොහොමද මම COVID-19 නිවාඩුව ගත කළේ? ඒක විස්තර කරන්න වෙන්නේ අතීත කාලයේ simple past tense එකේ. හරි ඔගේ ඩයලොග් එකක් ආවා. අපි ක්ලාස් එක කරලා තිබ්බා ඔය ලෙවල්ට ආවා මේ පාඩම. ඔයාලා විභාග වල පොඩි රචනාවක් ලියන්න වගේ එන්න පුළුවන්. Number 3 තමයි simple future. සරල අනාගත. සරල වර්තමාන, සරල අතීත, සරල අනාගත. මගේ අක්කා හෙට බත් උයාවි. කොහොමද කියන්නේ? මේ අද මේ පුරුද්දක් වශයෙන් වෙනවා. හරි. මේ ඊයේ යුවා, අතීතයේ යුවා, අනාගතයේ උයාවි, හෙට උයාවි. කොහොමද කියන්නේ? My sister උයාවි නම් will cook උයනවා will cook උයාවි. will cook කියන්නේ උයාවි. verb එක වඩා highlight කරගන්න. උයනවා නම් cooks, යුවා නම් cooked, උයාවි නම් will cook. verb එක විතරයි වෙනස් වෙන්නේ. මගේ සහෝදරිය බත් උයාවි හෙට tomorrow. හෙට කියන්නේ tomorrow. එතකොට ඒකෙන් විස්තර කරන්නේ අනාගත ක්‍රියාවන්. අනාගතයේ වෙයි කියලා හිතන ක්‍රියාවන් future actions. අනාගත ක්‍රියාවන්. tenses තුනක් හරි. මතක් කිරීමක් කරන්න. simple present, simple past, simple future. verb එක මොකද වෙන්නේ? present නම් present tense එකේ verb එක දානවා. ඒක වචන නම් කතෘ, ඒක වචන නම් s දානවා. කතෘ බහුව වචන නම් s දාන්නේ නැහැ. es වෙන්නත් පුළුවන්, is වෙන්නත් පුළුවන්. මතක නේද? අතීත නම් tense එකේ verb එක දානවා. අනාගත නම් will එක්ක present tense එකේ verb එක will plus infinitive දානවා. will cook, will play, will read, will write, will go. හරි. present continuous tense එක කාටද මතක? පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද? මේ දැන් වර්තමාන මේ මොහොතේ මේ කතා කරන මොහොතේ කර ඉන්න ක්‍රියාවල් විස්තර කරන්න. දැන් කරමින් ඉන්න ක්‍රියාවන් විස්තර කරන්න. ඒකට තමයි ඒ වෙලාවට තමයි පාවිච්චි කරන්නේ. පුළුවන්ද කියන්නේ? මේක මගේ සහෝදරිය දැන් බත් උයමින් ඉන්නවා. කොහොමද කියන්නේ? My sister cooking now. My sister cooking now. ඔව් මොන හරියක් මදි නේද? චුට්ටක්. වචන දෙකක් මදි. මොකද්ද? වචන දෙකක් මදි. උත්තරේ හරි. තව වචන දෙකක් එන්න ඕන. My sister. Two words are missing. හරි කොහොමද එන්නේ? මගේ සහෝදරිය නම් my sister. ඔයාලට තමාස් ගන්න පුළුවන් නේද? ලබන තමා ගන්න පුළුවන්. උයමින් ඉන්නවා. උයමින් නම් උයනවා නම් cook. උයමින් නම් අර අල්නායන විස්තර කරන්නේ ing වලින්. අල්නායන උයමින්. මේ cooking කියන්නේ ing එන ක්‍රියාපද කියන්නේ ක්‍රියාපදේ කොටසකට ing ඇවිල්ලානේ. දැන් මේක සම්පූර්ණ ක්‍රියාපදයක් නෙමෙයි. මෙයාට තනියම ඉන්න බෑ. මෙයා සම්පූර්ණ ක්‍රියාපදයක් නෙමෙයි. හරි. cooking කියන එක අන්ට මෙයාට කාලෙකුත් නැහැ. උයමින් කිව්වා උයමින් සිටිනවා වෙන්නත් පුළුවන්. උයමින් සිටියා වෙන්නත් පුළුවන්. උයමින් සිටීවි වෙන්නත් පුළුවන්. කාලය අතීත වර්තමාන අනාගත තුනටම පොදුයි. අනිත් එක සම්පූර්ණ ක්‍රියාපදයකුත් නෙමෙයි. My sister is cooking rice. හරි. මෙයා සම්පූර්ණ කරන්න ඕන නම් ඉස්සරහට දාන්න ඕන helping verb එකක්. හරි. එයාගේ උදව්වට
උපකාරක ක්‍රියාවක් දානවා. අපි දාන්නේ වර්තමාන කාල නම් am හරි is හරි are හරි. my sister ඒක වචන. හරි am is අතර එකක් දානවා. මේවා සම්පූර්ණම. ඒකේ තේරුම තමයි ඉන්නවා. යමින් ඉන්නවා. සිටිනවා. my sister ඒක වචනේ අපි දාන්නේ is. බහුවචන නම් ආ දානවා. I තිබ්බනම් am දානවා. ඒ කියන්නේ යමින් ඉන්නවා. මගේ සහෝදරිය උයමින් ඉන්නවා. මොනවද උයන්නේ? කතරු ඉන්නවා. දැන් ක්‍රියාපදේ is cooking. cooking කියන්නේ උයමින්, is cooking කියන්නේ උයමින් ඉන්නවා. හරි. මොනවද උයන්නේ? rice. object එක rice. now then මේ කතා කරන මොහොතේ දැන්. එහෙනම් දැන් වෙන ක්‍රියාවල විස්තර කරන්නේ මේ ටෙන්ස් එකෙන් නෙවෙයි මේ ටෙන්ස් එකෙන්. මේ cooks කියන්නේ පුරුද්දක් වශයෙන් වෙනවා. හැමදාම උයනවා. දැන් උයනවා වෙනක් පුළුවන්, උයන්න නැතුව ඉන්නවා වෙනක් පුළුවන්. මේ is cooking කියන්නේ දැන් මේ මොහොතේ උයේ ඉන්නවා. හරි ප්‍රමින සෙල්ග හරි මේකේ අතීත කාලය මොකක්ද? past continuous tense එක. හරි ඔයාලා හද වසරේ ඉගෙන ගත්තේ. මගේ සහෝදරිය උයමින් සිටියාවත්. හරි. My sister was cooking rice yesterday. very good. හරි. මගේ සහෝදරිය නම් තමාස්තය. හරි උත්තරේ හරි. උයමින් නම් cooking. කියන්නේ උයමින් නම්. හරි. මේක අතීතයට දාන්න. මියුට් කරගෙන ඉන්න. හරි මෙතන උයමින් කියන්නේ cooking නම් මෙතනත් උයමින් කියන්නේ cooking තමයි. උයමින් සිටිනවා නම් am is. උයමින් සිටියා නම් am is වල අතීත කාලය මොකද්ද? be verb එකේ අතීත කාලය was verb. my sister ඒක වචන නිසා අපි දාන්නේ was. ඒකේ තේරුම සිටියා. my sister මගේ සහෝදරිය was cooking. උයමින් සිටියා මොනවද? rice. ඔන්න ඊයේ මේ වෙලාව at this time yesterday නැත්නම් ඊයේ විතරක් දාන්නත් පුළුවන් yesterday. හරි මගේ සහෝදරිය ඊයේ බත් උයෝයේ හිටියා. උයමින් සිටියා. ඒ කියන්නේ කතා කරන මොහොතේදී උයන්න පටන් අරන් උයන එක ඉවරලා නැහැ. උය හිටියා. උයන එකේ අතරමැද අවස්ථාවක හිටියා. එහෙනම් present continuous නම් am is එක verb එකට ing දානවා. past continuous නම් was එක verb එකට ing දානවා. present continuous පාවිච්චි කරන්නේ දැන් කර ඉන්න ක්‍රියාවල විස්තර කරන්න. past continuous පාවිච්චි කරන්නේ අතීතයේ කර හිටපු ක්‍රියාවන් විස්තර කරන්න. හරි මේකෙම අතීත කාලේ. දැන් කර ඉන්නවා නම් present continuous. අතීතයේ කර හිටියා නම් past continuous. හරි මේකම අනාගත කාලය මොකක්ද? අනාගතේ කර ඉඳීවි. අනාගතේ උය ඉඳීවි. හෙට මේ වෙලාවට බත් උය ඉඳීවි. ඒක future continuous. හරි ඒක කොහොමද කියන්නේ? my sister මගේ සහෝදරිය උයමින් නම් cooking. ඒකේ උය. am is කියන්නේ ඉන්නවා නැත්නම් තියෙනවා නැත්නම් වෙනවා. was කියන්නේ සිටියා තිබුණා වුණා. ඒකේ අනාගත කාලය මොකද? will be. will be කියන්නේ සිටී. මගේ සහෝදරිය උයමින් ඉඳීවි. මොනවද? rice, but හෙට tomorrow. නැත්නම් at this time tomorrow හෙට මේ වෙලාවට. හරි මෙතන SVO එහෙමම තියෙනවා සූත්‍රය. කතෘ ක්‍රියාව කර්මය. අන්න tense එකෙන් tense එක වෙනස් වෙලා තියෙන ක්‍රියාපද විතරයි නේද? ක්‍රියාපද පොඩ්ඩක් highlight කරගන්න. උයමින් සිටී. හරි මේ හැම ලියපු වාක්‍යයකම ක්‍රියාව කරන කෙනා ඉස්සරහට ඇවිල්ලා. කතෘ ඉස්සරහට ඇවිල්ලා. ඒක නිසා මේවා කතෘකාරක වාක්‍ය හේවත් active voice. කර්ම ඉස්සරහට આવොත් ඒවා passive voice.
හරිද මතකයි නේද? මේ දැන් උයවේ ඉන්නවා මේක අතීතයේ උයවේ හිටියා මේක අනාගතයේ උයමින් සිටීවි. හරි මේක එතකොට future continuous tense එක future continuous. තව කාල දෙකක් ඔයගොල්ලන්ගේ ඇත්තේ ඔයගොල්ලෝ සිලබස් එක අපි කළා present perfect 7ේදී කළා past perfect 8ේදී කළා. perfect tenses. හරි මේ සියලුම tenses තියෙනවා YouTube channel එකේ බලන්න. අලුත් අය ඉන්නවා නම් tenses කියලා දාලා තියෙනවා playlist එකක් තියෙනවා. active වලක් තියෙනවා passive වලක් තියෙනවා. හරි. මගේ සහෝදරිය බත් උයලා තියෙනවා. කවදා හරි උයලා තියෙනවා බත්. එහෙම නැත්නම් එක්ක අතීතයේ කවදා හරි දවසක උයලා තියෙනවා. ඒ අත්දැකීම එයාට තියෙනවා. එහෙම නැත්නම් දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා යුවා. හරි. නැත්නම් අතීතයේ යුවා උයපු එකේ ප්‍රතිඵලය පේන්න තියෙනවා. ඒ වගේ තේරුම් තියෙනවා ඒකට. උයලා තියෙනවා. සිංහලෙන් නම් මගේ අක්කා බත් උයලා තියෙනවා. හරි අපි එහෙම කියනවා තියනවා කියලා මම මෙහෙ ගිහිල්ලා තියෙනවා. මම මේ පොත කියවලා තියෙනවා. මම මේ චිත්‍රපටිය බලලා තියෙනවා. එහෙම කියනවා. ඒක තමයි present perfect කියන්නේ. My sister මගේ සහෝදරිය උයලා තියෙනවා. තියෙනවා කියන්නේ has හරි have හරි. සහෝදරිය ඒක වචන නිසා has දානවා. is it වගේ ප්‍රොනවුන්ස් කරන්නේ. ඒ කියන්නේ තියෙනවා. හරි. තියෙනවා. උයලා තියෙනවා. උයලා කියන්නේ verb එකේ past participle. ලා කියන්නේ past participle. උයලානේ ලා. ලා කියන්නේ past participle. cook එකේ past participle ed දාන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ උයලා. හරි මේ ඉන්නේ past participle. pp past participle. මගේ අක්කා උයලා තියෙනවා. මොනවද? but rice. එච්චරයි. කවද්ද කියලා කියන්නේ present perfect වලදී. මගේ අක්කා බත් උයලා තියෙනවා කවදා හරි. ලියන්න උයලා තියෙනවා. past perfect. ඒක කොහෙලද පාවිච්චි කරන්නේ? මගේ අක්කා බත් උයලා තිබුණා. ඒක කොහෙලද පාවිච්චි කරන්නේ? වඩා අතීත දෙයක් විස්තර කරන්න. හරි. හිතන්න. දැන් ලියන එක නවත්තන්න බෝඩ් එක බලන් ඉන්න එපා. බෝඩ් එක ලියන්න එපා. මම කියන එක අහන් ඉන්න. Don't write, just listen to me. හරි. හිතන්න අතීතේ ක්‍රියාවන් දෙකක් වුණා. එතකොට මොන ක්‍රියාවද මුලින් වුනේ? මොන ක්‍රියාවද වඩා අතීත? කියන එක හොයාගන්නේ කොහොමද? හරි. අපි දෙකම අතීත කාලේ ලියන්නේ නැහැ. අතීතේ ක්‍රියාවන් දෙකක් වුණා නම් වඩා අතීත ක්‍රියාව විස්තර කරන්නේ මෙන්න මේ ටෙන්ස් එකේ past perfect එකේ. හරි. හරි. හිතන්න මම ඊයේ ගෙදර එනකොට මගේ අක්කා බත් වේලා තිබුණා. අතීතේ ක්‍රියාවන් දෙකක් වුණා. මම ඊයේ ගෙදර ආවා. එක ක්‍රියාවක්. මගේ අක්කා බත් කිව්වා. තවත් ක්‍රියාවක්. මුලින් උනේ අක්කා බත් වේපු එක. ඒක අතීත බව වැඩි. පස්සේ උනේ මම ගෙදර ආපු එක. ඒක අතීත බව අඩුයි. හරි ඒ වගේ අතීත ක්‍රියාවන් දෙකක් තියෙනවා නම් මුලින් වෙච්ච ක්‍රියාව විස්තර කරන්නේ past perfect වලින්. කළා තියෙන්නේ ඒක මම ඉක්මනට කරන්නේ. මගේ සහෝදරිය my sister වියලා තිබුණා කියන්නේ had cooked. මේ has එක අතීත වුණ had. ඒ කියන්නේ තිබුණා. වියලා කියන්නේ cooked. හරි වියලා තිබුණා. had cooked. මොනවද? rice. හරි මගේ අක්කා බත් වියලා තිබුණා. එතන පත්රු ක්‍රියාව කරනවා. කොයි වෙලාවේද? මම ඊයේ ගෙදර එනකොට. විට කියන්නේ when. when කිව්වේ විට. මම ආවා. I came. ගෙදර home ඊයේ yesterday.
I came මම ආව when I came. මම ආවිත. මම ගෙදර ආවිත ඊයේ. මම ඊයේ ගෙදර එනකොට මගේ අක්කා බත් උයලා තිබුණා. අතීත ක්‍රියාවන් දෙකක් වුණා. මුලින් වෙච්ච ක්‍රියාව මේක. පස්සේ වෙච්ච ක්‍රියාව මේක. මුලින් උනේ වෙලා තිබුණා. ඒක past perfect. පස්සේ උනේ මේක. ඒක simple past. හරි මේවා එනවා විභාග වල ඉස්සරහට. ක්‍රියාවන් දෙකක් වුණා. පළමුව වෙච්ච ක්‍රියාව had එක past participle දාලා past perfect tense එකෙන් කියනවා. පස්සේ වෙච්ච ක්‍රියාව simple past tense එකෙන් කියනවා. හරිද? අර passive voice ටික කරන්න දැන් ටික වෙලාවත් එක මදි. මම චුට්ටක් පොඩි හැඳින්වීමක් කරන්නම් passive voice ගැන. අද තියෙන නිසා දැන් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ passive voice කරන්නේ වෙනස්ම ක්‍රමයකට. ඒක අපි කරලා තියෙන්නේ. ඉස්සරහට මම මතක් කරන්න ප්‍රශ්නයක් නැහැ අලුත් අය ඉන්න නිසා. passive voice කියන පාඩම අලුත් අය බලන්න. passive voice කියන පාඩම playlist එක දාලා තියෙනවා. හොඳට සරලව පැහැදිලි කරලා තියෙනවා බලන්න. වැදගත්ම පාඩමක්. passive voice ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ ක්‍රමය හරි. සිලබස් එකේ තියෙන ක්‍රමය හරි. මේ ක්‍රමය අපි ටීචර්ස්ලාට ටීචර් ට්‍රේනින් වලදී අපි උගන්වන ක්‍රමයක්. බ්‍රිටිෂ් කවුන්සිල් වල වගේ. මේ ක්‍රමය ගොඩක් ලේසි තේරුම් ගන්න passive voice. තනියම passive voice වාක්‍ය නිර්මාණය කරන්න. රචනා ලියන්න passive voice දාලා මේ ක්‍රමය ගොඩක් ලේසි. හරි මේ ක්‍රමය මම විස්තරාත්මකව ඊළඟ සතියේ කියලා දෙන්නම්. චූටි හැඳින්වීමක් ගන්න මේ මෙහෙමයි කරන්නේ. හරිද? මේක ලියලා ඉවරද මට කරන්න. Finish, sir. හරියට. හරි මම මකන්න තු තියන අහන් ඉන්න. බොඩේ මකන්නේ නැහැ අහන් ඉන්න. හරි. දැන් මේ කතා කළේ මගේ අක්කා බත් කිව්වා කියලා නේ. ඒකට සිංහල ලියමු. අපිට උයනවා කියලා. උයනවා යුවයි සියල්ලට passive voice වල ක්‍රම තියෙනවා. එක උදාහරණයක් ගන්න පුළුවන්. උදාහරණ වශයෙන් උයන. හරි. දැන් මේ වාක්‍යයේ උයනවා තමයි ක්‍රියාපදේ නේ. බත් තමයි කර්මය ඔබ්ජෙක්ට් එක. මගේ අක්කා තමයි උයනවා කියන ක්‍රියාව කරන්නේ. ඒ නිසා අක්කා තමයි පාත්‍ර ඒවත් සබ්ජෙක්ට් එක. හරි. passive voice වලදී ඇයි මේක පාවිච්චි කරන්නේ passive voice? මම කියවන ඉස්සරහට කියලා දෙනවා කියලා. passive voice පාවිච්චි කරන්න හේතුව තමයි අපිට වැදගත් නැහැ ක්‍රියාව කරන්නේ කවුද කියන එක. අපිට වැදගත් වෙන්නේ ක්‍රියාව. මට වැදගත් වෙන්නේ මේකට අනුව බත් උයනවා කියන එක උයන්නේ කවුද කියන එක නෙමෙයි. නිසා මෙයාව අයින් කළා දාන්න. අක්කව අයින් කළා දැම්මා. හරි. අපිට ඕන බත් උයනවා කියලා කියන්නේ. අක්කා මෙතෙන්දි වැදගත් නැහැ. ක්‍රියාව අක්කා වැදගත් නැහැ කිව්වේ ක්‍රියාව කරන කෙනා වැදගත් නැහැ. හරි. නැත්නම් අක්කෙන් ගුටි ගන්න එපා. ක්‍රියාව කරන කෙනා වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ ක්‍රියාව. ඇක්ෂන් එක වැදගත් වෙද්දී ක්‍රියාව වැදගත් වෙද්දී අපි passive voice පාවිච්චි කරනවා. හරි. එහෙනම් බත් නම් මොකක්ද කියන්නේ? බත් නම් rice. උයනවා නම් passive voice වලදී මතක තියාගන්න උයනවා කිව්වත්, යුවා කිව්වත්, උයාවි කිව්වත්, උයන්න ඕන කිව්වත්, උයලා තියනවා කිව්වත්, උයමින් සිටිනවා කිව්වත් ඔක්කොම past participle විතරමයි. cooked. හරි. හරි. එහෙනම් උයනවා කිව්වත් cooked. බලන්න කොච්චර ලේසිද passive voice? යුවා කිව්වත් cooked. උයාවි කිව්වත් cooked. යුවා උයාවි බලන්න තුනටම cooked. ලේසි නේද? හරි. මේ වර්තමානයේ උයනවා කියන්න ඕන නම් මේක කාලේ හංගවන්න එපා. මෙතෙන්ද දානවා am හරි is හරි are හරි. price කියන්නේ ගණන් කරන්න බැහැනේ බත්. ඒක වචන. ගණන් කරන්න බැරි uncountable nouns සියල්ල ඒක වචන. ඒ නිසා is දානවා.
is එකකුත් තිබ්බොත් මේ කියන්නේ උයනවා කියලාම තමයි. අතීත කාලේ නම් අපි දාන්නේ was එක cooked. ඒ කියන්නේ ඉව්වා. අනාගත කාලේ නම් දාන්නේ will be එක cooked. ඒ කියන්නේ උයාවි. හරි. මේ කියන්නේ බත් උයනවා. බත් කියන්නේ මෙතෙන්දි කර්මය. කර්මය ඉස්සරහට ඇදෙනවා. ඒකයි මේකට passive voice එකක් කර්මකාරක වාක්‍ය කියලා කියන්නේ. කර්ම ඉස්සරහට ආවා. Rice is cooked. කිසියම් කෙනෙක් විසින් බත් උයනවා. Rice is cooked. Rice was cooked. බත් ඉව්වා. කවුරු හරි බත් ඉව්වා. Rice will be cooked. බත් උයාවි. අනාගතයේ බත් උයාවි. හරි මේ ක්‍රමයට මම පැහැදිලි කරන්න ඉගෙන සති. ගොඩක් ලේසි මේ ක්‍රමය. හරි අවශ්‍ය නම් by my sister කියලා දානවා අන්තිමට. by my sister මගේ අක්කා විසින්. ඒක අත්‍යවශ්‍ය නැහැ passive voice එක. කර්ම ඉස්සරහට ආපු එකට තමයි passive voice කියලා කියන්නේ. කර්ම ඉස්සරහට ආවොත් passive voice කර්තෘ. ක්‍රියාව ඉස්සරහට තියෙනවා නම් active voice. හරි ක්‍රියාව කරන කෙනා මුලින් ඉන්නවා නම් active voice. ක්‍රියාවට ලක් වෙන දේ ඉස්සරහට ආවොත් passive voice. හරි. එහෙනම් අද නතර කරනවා. හොඳට ප්‍රැක්ටිස් කරන්න පාඩම් කරගන්න. අයිබෝන් දුසන්නයි. Good, sir. Thank you, sir. Welcome. Mama, 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 mama,